ආයිබෝන් දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය ධාරාවේ විෂයයේ තවත් එක් ප්‍රධාන පාඩමක් එක්ක අපි ඔබත් එක්ක අද හමු වෙනවා දරුවනේ විශේෂයෙන්ම 12 වෙනි ශ්‍රේණියේ 3 වෙනි ඒකකය ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය ධාරාව යටතේ 12 වෙනි ශ්‍රේණියේ 3 ඒකකයට අදාළව විශේෂයෙන්ම බිම් වෙනුම සහ මට්ටම් ගැනීම කියන එකකෙන් අද අපි ඔබත් එක්ක හමු වෙනවා දරුවනේ. ඉතින් දුවේ පුතේ මේ බිම් ගැනීම කියනකොට බිම් ගැනීම සහ මට්ටම් ගැනීම කියනකොට දරුවනේ මේක ඉතිහාසය ගත්තොත් මානව ශිෂ්ටාචාරයේ ආරම්භක යුගයේ ඉඳන් අද වෙනකොට මේක විකාශය වෙලා තියෙනවා මේ තාක්ෂණයේ විශේෂයෙන්ම දුවේ පුතේ අපි දන්නවා ඕනෑම ඉංජිනේරුමේ කටයුත්තක් සිදු කරන්න ගියොත් අපිට ඉංජිනේරුමේ කටයුත්තක් කියනකොට ඔබ සරලවම දන්නවා ඉදිකිරීම කටයුත්තක් ඉංජිනේරු කටයුතු ඔබ දැකලා ඇති ගොඩනැගිලි ඉදිකිරීම කරන අවස්ථා තියෙනවා මහා මාර්ග ඉදිකිරීම අධිවේගී මාර්ග ඉදිකිරීම ඒ වගේම ජල සම්පාදන ඇලවේලි නිර්මාණය කරනවා ජලාශ නිර්මාණය කරනවා මේ දේවල් තමයි දුවේ පුතේ ඉදිකිරීම කටයුතු කියලා කියන්නේ. ඉතින් මේ ඉදිකිරීම ගත්තාම නැත්තම් මේ පොළොව මත පිහිටලා තියෙන දේවල් ගත්තාම දුවේ පුතේ අපි දන්නවා මිනිසා විසින් නිර්මාණය කරපු දේවල් තියෙනවා. man made features තියෙන දරුවනේ මිනිසා විසින් ඉදි කරපු දේවල්. මම්මාවත් ගොඩනැගිලි. ඒ වගේම ගොවි පොළවල් විශේෂයෙන්ම ජෛව පද්ධති තාක්ෂණ වේදයට අදාළ ගොවිපොළ ඉදිකිරීම ගොවිපොළ ව්‍යුහ ගොවිපොළ ඉදිකිරීම ගොවිපොළ සැලසුම් කිරීම නිර්මාණය කිරීමේ කටයුතු ඒවා අතරින් දුවේ පුතේ මේ මිනිසා විසින් ඉදි කරන ලද man made features කියලා අපි කියනවා මිනිසා විසින් ඉදි කරන ලද දේවල් තියෙනවා විශාල ගොඩනැගිලි මංමාවත් නගර ඉදිකිරීම කරලා තියෙනවා ඒ වගේම ස්වභාවිකව පිහිටි දේවල් තියෙනවා දරුවනේ ස්වභාවික පිහිටීම් තියෙනවා ස්වභාවිකව පිහිටින වස්තුන් තියෙනවා පෘථිවිය මත කවුරුත් දායක වෙලා නැහැ ස්වභාවිකව නිර්මාණය වෙච්ච දේවල් පර්වත ගංගා ඇලදොල ස්වභාවිකව නිර්මාණය වෙච්ච දේවල් තියෙනවා දරුවනේ විශාල ස්වභාවික වෘක්ෂ ස්වභාවික නිර්මාණ අපිට පරිසරයේ ඕනම තරම් දකින්න තියෙනවා. ඉතින් දියුමිතේ මේ බිම්මැනීමේ සංකල්පය අපි ගත්තොත් ඈත ඉතිහාසයේ අපේ රටේ ගත්තොත් දරුවනේ විශිෂ්ට නිර්මාණ තියෙනවා. අපි ඉතිහාසය තුල අරගෙන බැලුවොත් දරුවනේ විශිෂ්ට නිර්මාණ විදියට වැව් අමුණු ලෝකෙම විශ්මිත කරන ලෝකයේ කිසිම තැනක නැති ඉංජිනේරු තාක්ෂණයක් වාරි තාක්ෂණයක් සුද්ධ මේ දේවල් පටන් ගන්නකොට දරුවනේ අපි ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. අපේ ඉතිහාසයට ගියොත් අපේ පෙර රජදරුවෝ අපේ මුතුන් මිත්ත දුවේ පුතේ මේ ඉදි කරලා තියෙන මහා සාගරයේ පරදවන තරමට විශාල වැව් ඉදි කරලා මේ විශේෂයෙන්ම වියලි කලාපය තුල දරුවනේ වියලි කලාපයේ බෝධර්ශනයේ තුල එල්ලංගා පද්ධතියක් ගැන ඔබේ පහළ පන්තිවලදී අහලා ඇති දුවේ පුතේ එල්ලංගා පද්ධතියක් මේ සංවිධිත වැව් පද්ධතියක් වියලි කලාපීය භූදර්ශනයේ තුල මේ ජල පෝෂක ප්‍රදේශයක් පවත්වා ගන්න ඒ ජලය සංරක්ෂණය කරගන්න විශේෂයෙන්ම ඔබ දන්නවා ලංකාවේ වියලි කලාපයට වර්ෂාව ලැබෙන්නේ අවුරුද්දටම මාස 3ක් වගේ ඊටාම කෙටි කාල සීමාවක්. ඉතින් මේ කෙටි කාල සීමාවක් තුල ලැබෙන වර්ෂාපතනයේ දරුවනේ ඔබ දන්නවා අපිට ශ්‍රී ලංකාවට ලැබෙන්නේ වර්ෂාපතනයේ විදිහට තමයි ශ්‍රී ලංකාවට වර්ෂණ බලපැවැත්වෙන වර්ෂණ ක්‍රමය වෙන්නේ වර්ෂාපතනය. ජල බිඳු විදිහට ජල බිඳිති විදිහට තමයි පොළොවට පතිත වීම සිද්ධ වෙන්නේ ජලයේ වර්ෂාව විදිහට. වර්ෂාපතනය කියන්නේ. ඉතින් මේ අපි දන්නවා දරුවනේ වර්ෂාපතනයෙන් ලැබෙන ජලය එකතු කරගෙන යම්කිසි ස්ථානයක රඳවලා තියා ගන්නවා කියන්නේ ලේසි පාසු කරුණක් නෙවෙයි. ඒ වගේම ඒ ජලය අවශ්‍ය වෙනකොට මුදා හරිනවා. ඇල මාර්ග හරහා ජල සම්පාදන ඇලවල් හරහා විශාල දුරක් රැගෙන යනවා දරුවනේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා ධාතුසේන රජතුමා විසින් ඉදි කරලා තියෙන කලාවැව. කලාවැවේ සිට සැතපුම් 57ක් පමණ දුරක් යෝධයල හරහා දරුවනේ ජලය ගෙන යනවා තිසාවැව දක්වා අනුරාධපුරයේ පිහිටි. ඉතින් ඒ යන අතරතුර ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීම ඒ වාරි මාර්ග ඇලවල් හරහා ජලය ලබා ගැනීම සිද්ධ වෙනවා. ලොකු කොඩා ඇල පද්ධති තියෙනවා දරුවනේ. ඒ ජල මාර්ග ඔස්සේ ජලය අරගෙන යනවා. ඉතින් දරුවනේ ඔබ දන්නවා යම්කිසි ස්ථානිකයන් තවත් තැනකට ස්ථානයකට ජලය ගෙනියන්න නම් පොළවේ ආනතියක් අවශ්‍යයි. උස් තැනක සිට පහත් තැනකටනේ දරුවනේ ජලය ගලා බසින්නේ. රයිට් ජලය ගලා බසින්නේ ආනතියක් තියෙන්න ඕනේ නේද? ඉහළ සිට පහළටයි යන්නේ. ඉතින් මේ ඊටාම
පොළව තුල මේ විශේෂයෙන්ම තැනිතලා පිහිටලා තියෙන වීලි කලාපය තුල භූ විෂමතාවයන් ගත්තාම තැනිතලා බිම් සහිතව තියෙන. ඉතින් භූමිය තුල යම් ඊටාම සුළු ආනතයක් උපයෝගී කරගනිමින් ඊටාම සුළු ආනතයක් උපයෝගී කරගමින් විශ්මිත නිර්මාණයක් විදිහට දරුවනේ කලාවේ සිට තිසාවෙවට ජලය ගෙනන්න අනුරාධපුරේ මේ විශ්මිත නිර්මාණය ඉදි කරලා තියෙනවා දරුවනේ. ඉතින් ඒ කාලේ බලන්න අතීතයේ තිබුණු දරුවනේ අතීතයේ තිබුණු ශිල්පීය ක්‍රම දැන් තියෙන නූතන තාක්ෂණික ශිල්ප ක්‍රමකට වඩා අඩු ශිල්පීය දැනුමක් තිබුණේ. අඩු උපකරණ තිබුණේ මෙවලම් ගත්තාම දරුවනේ අද තියෙන අධිතාක්ෂණික උපකරණ ගත්තාම චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ දැන් පුළුවන් අපි සිටින ස්ථානයේ ඕන ඉක්මනින් බලා ගන්න පුළුවන් නේද? GPS තාක්ෂණය ඔස්සේ ඔබේ ස්මාර්ට් ෆෝන් එකේ Google map එකට ගිහිල්ලා ටක් ගාලා ලොකේෂන් එක හොයා ගන්න පුළුවන්. මේ වෙලාවේ කක්ෂගත කරලා තියෙන චන්ද්‍රිකා ඇසුරේ නේද? චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරලා ඉන්න තැන හොයා ගන්න පුළුවන්. ලොකේෂන් එක අපිට හොයා ගන්න පුළුවන්. right? ඉතින් බලන්න මොනතරම් අද වෙද්දී ඒ තාක්ෂණයේ විකාශනය වෙලා තියෙන ආකාරය බිම්මැණිම් සංකල්පයේ මේ මිනුම් ක්‍රම විකාශනය වෙලා තියෙන ආකාරය අතීතයේ ඊටාම සුළු උපකරණ කුඩා තාක්ෂණයක් සුළු තාක්ෂණික දැනුම අද වගේ මේ වගේ පුළුල්ව උපකරණ නිර්මාණය වෙලා තිබෙන්නේ නැහැ දරුවනේ. අධිතාක්ෂණික උපකරණ නිර්මාණය වෙලා තිබෙන්නේ නැහැ. තිබ්බ උපකරණ ඊටාම සීමිත උපකරණ ප්‍රමාණයක් පමණක් යොදාගෙන බලන්න ඉදි කරලා තියෙන නිර්මාණ ඒ වැව් තුල ජලය රඳවලා තියාගෙන ජලය එක්රැස් කළ රඳවලා තියාගන්නවා දරුවනේ. ඒ විදිහට රඳවලා තියාගෙන කන්න දෙකේදීම සාර්ථකව භෝග වගා කිරීම සිදු කරනවා. අදටත් ප්‍රතිසංස්කරණය කරමින් අලුත් වැඩියා කරමින් භාවිතා කරන දරුවනේ අනුරාධපුර පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල මේ වැසි ජලය එකතු කරලා එක්රැස් කරලා රඳවලා තියාගන්න මේ වැව් තුල දරුවනේ. ඉතින් මේ වැව් අමුණු ඇලවේලි පද්ධති ඉදි කරලා වාරි මාර්ග පද්ධති ස්ථාපිත කරලා දරුවනේ ජල සම්පාදන ක්‍රම අවශ්‍ය කාලයේදී નિયમિત කාලයට ලැබෙන වැසි ජලය එක්රැස් කරලා රඳවලා තියාගන්න වැව් අමුණු ඉදි වෙලා තියෙනවා දරුවනේ. ඒත් එක්කම දරුවනේ ඔබ දන්නවා විශේෂයෙන්ම දාගැබ් අපේ සංස්කෘතිය ගත්තාම විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියක් වඩා ගොඩනැගුණු වැවයි නේද දරුවනේ වැවයි දාගැබයි නේද ගමයි පන්සලයි කියලා නේද මේ සංකල්ප. ඉතින් ඇත්තට ගම ආශ්‍රිතව ස්වයංපෝෂිත ආර්ථිකයක් සතුව තමයි අපි ශ්‍රී ලාංකිකයන් සතුව තිබුණේ දරුවනේ. පෙර දවසේ ඔබ දන්නවා විශේෂයෙන්ම පිටරටට සහල් අපනයනය කරා. දැන් අපි සහල් ආනයනය කරනවා. ඒ කාලේ සහල් අපනයනය කරා අපි. ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබ්බේ. භෝග වගා කටයුතු සාර්ථකව සිදු කරන දරුවනේ. ඉඩම් ඒ අවශ්‍ය ඉඩකඩ තිබුණා. ජනගහනය අඩුයි. කවදාවත් ආහාර හිඟයක් ආහාර අර්බුදයක් ඇතුන් නැහැ දරුවනේ. ඒ කාලෙන් කාලට නියං කාලවලදී මේ නියං තත්ත්වය ඇතුණාම ඒ වගේ සාගත තත්ත්වයක් ඇවිත් තිබුණා. නමුත් දීර්ඝ කාලීන ඉතිහාසයේදී අසලකලා බලනකොට දුවේ පුතේ අපිට තිබ්බේ ස්වයංපෝෂිත ආර්ථිකයක්. බහුතර ශ්‍රී ලාංකිකයන් අපි දන්නවා ගොවියෝ. වී ගොවිතැන තමයි ප්‍රධාන වශයෙන් ප්‍රධාන ජීවනෝපාය විදිහට කරගෙන ගියේ. ඊට අමතරව Tamanට අවශ්‍ය එළවලු පළතුරු ටික වවා ගත්තා, ගොඩ භෝග ටික වවා ගත්තා, ධාන්‍ය ටික වවා ගත්තා දරුවනේ. ඉතින් ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණු රටක්. ඉතින් විශේෂයෙන්ම මෙතෙන්ද කියන්න අවශ්‍ය වෙන දරුවනේ ඒ ඉදිකිරීම ගත්තාම විශ්මිත ඉදිකිරීම, දාගැබ් ඉදිකිරීම නේද? බුබ්බුලාකාර හැඩය, ධාන්‍ය ආකාර හැඩය, විවිධ හැඩ සහිත වේ නිර්මාණය කරලා තියෙන නිර්මාණ සඳහා දරුවනේ මේ බිම්මැනුම් සංකල්ප යොදාගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ. විහෙර විහාර ඉදිකිරීම තුල දැක්කහම දරුවනේ ඒ සඳහා යොදාගෙන තියෙන අතීතයේ තිබ්බ තාක්ෂණය ඒවකට තිබුණු උපකරණ යොදාගෙන මේ මිනුම් සංකල්ප භාවිතා කරලා බිම්මැනුම් සංකල්ප භාවිතා කරලා ඒ ඉදිකිරීම කරලා තියෙනවා දරුවනේ. අදටත් ඒ වගේ නෂ්ටාවශේෂ අපිට දැක ගන්න පුළුවන්. පොළොන්නරුව රාජධානිය ගත්තාම දරුවනේ ඔබ පොළොන්නරුවට ගිහිල්ලා තියෙනවා නම් ඔබ දැකලා තියෙන ඉදිකිරීම විශේෂයෙන් මේ රජමාලිගා, බුදු පිළිම, බුද්ධ ප්‍රතිමාවන්, සැතපෙන බුද්ධ ප්‍රතිමාවන්, ඒ වගේම හිටි බුදු පිළිම, ඒ නිර්මාණ ලංකාවේ පමණක් නෙවෙයි දුවේ පුතේ ලෝකෙ ගත්තත් විශේෂයෙන්ම යුප්‍රටිස්, ටයිග්‍රිස්, නයිල් කියන ගංගා මිටියත් වල මායිම් සලකුණු කිරීම සඳහා අතීතයේ මේ බිම්මැනුම් සංකල්ප යොදාගෙන තියෙනවා. ඒ වගේම පිරමිඩ, ඊජිප්තුවේ පිරමිඩ ඉදිකිරීම සඳහා මේ සංකල්පය අතීතයේ සිටම යොදාගෙන තියෙනවා දරුවනේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා ඉංජිනේරුමේ ඉදිකිරීමක් සඳහා දරුවනේ ඕනෑම ඉංජිනේරුමේ ඉදිකිරීමක් සඳහා
අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් තමයි දරුවනේ අපි දන්නවා මේ සිතියම් බිම් සැලසුමක් නැත්නම් සිතියමක් දරුවනේ ඒ හරහා බිම් සැලසුමක් අවශ්‍යයි. බිම් සැලසුමක් අවශ්‍යයි. සැලසුමක් අවශ්‍යයි. සිතියමක් නැත්නම් ප්ලෑන් එකක් අවශ්‍යයි දරුවනේ. සිතියම මත අවශ්‍ය තොරතුරු සලකුණු කරගෙන අවශ්‍ය තොරතුරු සිතියම මත සලකුණු කරගෙන අපිට නිර්මාණය සාර්ථකව නිම කිරීම සඳහා කටයුතු සිදු කරන්න පුළුවන් දරුවනේ. ඉතින් මේ සිතියම අනුව සිතියම් නිර්මාණය කරගනිමින් ඒ ගොඩනැගිලි ඉදිකිරීම, ඉංජිනේරුමය ක්‍රියා, මම්මාවත් ඉදිකිරීම, ඒ වගේම ජල සම්පාදන ඇලමාර්ග ඇලවේලි ඉදිකිරීම වගේ කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා දරුවනේ අත්‍යවශ්‍ය පියවරක් විදිහට මේ බිම් සැලසුම් ඇඳීම, සිතියම් ඇඳීම කියන කාරණාව අපිට කියන්න පුළුවන්. ඉතින් දරුවනේ එහෙනම් අපි විශේෂයෙන්ම අපිට මේ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය ධාරාව යටතේ අපිට අවශ්‍ය වෙනවා ගොවිපළ නිර්මාණය කරන්න, ගොවිපළ ඉදිකිරීම, ගොවිපළ සැලසුම් කිරීමේදී දරුවනේ ඒ වගේම අපිට මේ බිම් මැනුම් සංකල්පය භාවිතා කරනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු වලදී ඒ වගේම සමෝච්ච රේඛා සිතියම්කරණය සහ මේ මට්ටම් ගැනීම, බිම් මැනුම සහ මට්ටම් ගැනීම කියන ශිල්ප ක්‍රම භාවිතා කරලා සිතියම් නිර්මාණය කිරීම, සැලසුම් නිර්මාණය කිරීම සහ ඉදිකිරීම කටයුතු සඳහා අපිට අවශ්‍ය මිනුම් ලබා ගන්න දරුවනේ අපි මේ බිම් මැනුම් සංකල්පයේ බිම් මැනුම යොදා ගැනීම සිද්ධ කරනවා. ඔබ ඕනතරම් දැකලා ඇති. ඔබ පාරේ ගමන් කරනකොට, ඔබ වාහනයකින් ගමන් කරනකොට, බස් එකේ ගමන් කරනකොට ඔබ දැකලා ඇති මේ ඉදිකිරීම කටයුතු සඳහා මනිනවා. ඉඩම් මැනීම සිදු කරනවා දැකලා ඇති ඔබ. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඒ වගේම ඉඩම් මිලදී ගැනීම කටයුතු වලදී ඉඩම් මයින්නවා. ඉඩමේ ශේෂ්ත්‍රඵලය, ඉඩම් වල වර්ගඵලය, ඒ වගේම ඉඩම් විකිණීමේදී ඉඩම් මයින්නවා ඔබ දැකලා ඇති. ඔබ දැකලා ඇති උපකරණ භාවිතයෙන් කණ්ඩායමක් ගිහිලා ඉඩම් මිනුම් කටයුතු කරනවා. විශේෂිත උපකරණ අරගෙන ගිහිල්ලා ඉඩම් මයින් අවස්ථා, ඒ වගේම මහා මාර්ගයක් ඉදිකරන අවස්ථාවක දුවේ පුතේ ඔබ දැකලා ඇති විවිධ උපකරණ මිනුම් උපකරණ අරගෙන යනවා. රයිට්, මට්ටම් ගැනීම සිදු කරනවා ඔබ දැකලා ඇති. සරලවම ඔබට මතක ඇති, ඔබ දන්නවා ඇති ඔබේ ගෙදර නිවස ඉදි කරනකොට, නිවසක් ඉදි කරනකොට, අලුතෙන් නිවසක් ඉදි කරනකොට අපි දානවා අත්තිවාරම් නේද දරුවනේ? මොනවද අත්තිවාරම්? අත්තිවාරම මත තමයි අපි නේද අපි අත්තිවාරම මත තමයි මේ ඉදිකිරීම බිත්ති ගොඩ නැගෙන්නේ නේද දරුවනේ? ඒ වගේම ඒ කටයුතු සිදු කරන්නේ ගොඩනැගිලි ඉදිකිරීම කටයුතු. ඊට කලින් දරුවනේ ඔබ දැකලා ඇති ඔබේ නිවසේ ඔබ ඉදි කරලා තියෙන, ඔබේ නිවසේ වැඩිහිටියෝ දෙමාපියෝ ඉදි කරලා තියෙන නිවස, ඔබ දැන් ජීවත් වෙන ඔබේ නිවසේ සැලසුමක් තියෙනවා දරුවනේ. නිවසේ සැලසුමක් තියෙනවා. බිම් සැලසුමක් තියෙනවා දරුවනේ. ඒ අනුව තමයි නිවස ඉදිකිරීම සිදු කරන්නේ. පොළොව මත ස්ථාපිත කිරීම, ඉඩ ඉදිකිරීම සිදු කරන්නේ බිම් සැලසුමකට අනුව. නිවසේ තියෙන නිදන කාමර ගණන, ඒ වගේම නාන කාමර ගණන, ඒ වගේම නිවසේ සාලය, කුස්සිය කොහොමද කියන එක සම්බන්ධයෙන් ඒ සටහන තුල, සිතියම තුල, සැලැස්ම තුල, ඒ ප්ලෑන් එක තුල දරුවනේ සඳහන් වෙලා තියෙන ප්‍රමාණ ඒ වගේ රයිට්. දැන් අපිට ඒ වගේ දිගපළල ප්‍රමාණ භූමියේ තියෙන සැබෑ විදිහටම ස්වභාවයෙන් ඉදිරිපත් කරන්න බෑනේ. කඩදාසියක් මත, සිතියමක් මත දරුවනේ අපි ඒවා පරිමාණයකට ඉදිරිපත් කරන්නේ. සිතියමක් මත ඒ ගොඩනැගිලි අපි පරිමාණයකට සිතියම තුල ඇතුළත් කිරීමේ කටයුතු සිදු කරනවා. ඉතින් මේ මායිම් මෙහෙම ඇතුළත්ව ඉතින් මම හිතන්නේ ඔබට සරල අවබෝධයක් ලැබුණා දරුවනේ මොකද්ද මේ බිම් මැනීම කියන එක සම්බන්ධයෙන්. ඉදිකිරීම කටයුතු වලදී සරලවම අපි දන්නවා භූමියක් මිනුම් කටයුතු කරනවා. ඔබ දැකලා ඇති මිනුම් පටි භාවිතා කරනවා, ටේප් එක කියලා කියන්නේ. ඉතින් මේ මිනුම් පටි භාවිතා කරන පුද්ගලයන් දෙන්නෙක් අවශ්‍යයි නේද දරුවනේ මිනුම් පටියෙන් මේ මිනුම් කටයුතු කරන්න. ඉතින් මේ මිනුම් කටයුතු කරනවා ඔබ දැකලා ඇති. ටේප් එකක් අරන් ඉස්සරහෙන් යනවා. ටේප් එකේ බිඳුව කෙලවර රැගෙන එක්කෙනෙක් ඉදිරියට යනවා. ටේප් එක අරගෙන තව කෙනෙක් යනවා නේද? ඉතින් පුද්ගලයන් දෙන්නෙක් අවශ්‍යයි මිනුම් පටිය භාවිතා කරලා මිනුම් ගන්න. විශේෂයෙන්ම දිග සම්බන්ධ මිනුම්, රේඛීය මිනුම් ලබා ගන්න අවස්ථා. ඉඩමක් මනිනකොට නේද දරුවනේ විශේෂිත ක්‍රම, ඒ සඳහා විශේෂිත ශිල්ප ක්‍රම තියෙනවා දරුවනේ. ඉතින් විශේෂයෙන්ම ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේ ඒ විෂයට අදාළ ඉදිකිරීම ගොවිපළ ව්‍යුහ ඉදි කරන්න අවශ්‍යයි දරුවනේ. ඒ වගේම ආරක්ෂිත ගෘහ ඉදි කරන්න අවශ්‍යයි දරුවනේ අපි දන්නවා. ඉතින් මෙන්න මේ ඉදිකිරීම සඳහා දරුවනේ විශේෂයෙන්ම අපි මේ බිම් මැනුම් සංකල්පය යොදා ගන්නවා දරුවනේ. ඒ වගේම සමෝච්ච රේඛා සිතියම් කරන, සමෝච්ච සිතියම් නිර්මාණය කරන කොටස් ටික තමයි දරුවනේ මේ පාඩමේදී අපි ඔබත් සමග ඉගෙන ගන්නේ. ඔබත් සමග සාකච්ඡා කරන්නේ
ඔබ ඉගෙන ගන්නේ මෙන්න මේ කොටස් ටික. හොඳයි දරුවනේ දුවේ පුතේ අපි බලමු. අපි බලමු කොහොමද කියලා මේ සංකල්පයත් එක්කම ඉදිරියට යමු අපි පාඩමේ. ඔබ මෙන්න මේ දේවල් දැකලා තියෙනවද බලන්න පාරේදී ඔබ ගමන් කරනකොට. හොඳයි දුවේ පුතේ අපි බලමු. බලන්න මෙවැනි දේවල් ඔබ දැකලා තියෙනවද කියලා සරලවම. පාඩම ආරම්භ කරන්න කලින් ඔබ කොතෙකුත් අනන්තවත් දැකලා ඇති. මේ බලන්න මහා මාර්ගයක් ඉදි කරන තැනක් දරුවනේ. මේ බලන්න යම් කිසි ස්ථානයක මේ මැන ගැනීම දුර මැන ගැනීමේ කටයුත්තක් සඳහා මේ බලන්න ඔබට පේනවා ඇති නේ මේ එක් පුද්ගලයෙක් ඉන්නවා මේ උපකරණයක් තියෙනවා. උපකරණයේ අසල මේ උපකරණයේ ක්‍රියා කරන පුද්ගලයා ඉන්නවා. ඉදිරියෙන් බලන්න දරුවනේ මේ රිටක් කියලා අපි සැලකුවොත් නේද? මේ රිටක් තියාගෙන තවත් පුද්ගලයෙක් ඉන්නවා. රයිට් මොන වගේ වැඩක් කරනවද? බලමු දියේ පුතේ අපි ඉදිරියට. මිනුමක් ගන්නව ඇත්තේ නේ. යම් කිසි මිනුමක් ලබා ගන්නව ඇති දරුවනේ. මේ උපකරණයේ ආධාරයෙන් නේද දරුවනේ. ඉතින් මේ අතීතයේ ඉඳන් මේ විකාශය ගත්තට පස්සේ පුතේ තාක්ෂණීය විකාශයත් එක්ක දැන් අද තියෙන අධිතාක්ෂණික උපකරණ වලින් මේ සියලුම ගණනය කිරීම සහිතව මේ උපකරණයේ තිරේ මත අපිට අවශ්‍ය පාඨාංක ටික සටහන් කරලා දෙනවා දරුවනේ. ඒ තරමට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඔබට මම මුලින් කිව්වා වගේ මේ වෙනකොට අද වෙනකොට දරුවනේ චන්ද්‍රිකා තාක්ෂණයේ ඔස්සේ ඔබ ඉන්න තැන අපිට පිහිටීම හොයාගන්න පුළුවන්. තාක්ෂණයේ දියුණු වෙලා තියෙන දරුවනේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඔබට Google Map එකේ හරහා කෙලින්ම ඔබට ලොකේෂන් එක ඔබ ඉන්න ස්ථානයේ පිහිටීම හොයාගන්න පුළුවන්. ඕනෑම ස්ථානයක පිහිටීම දරුවනේ අපිට ඊටාම සුළු කාලයකදී මේ තාක්ෂණය හරහා ලබා ගන්න පුළුවන්. අද ඒ දක්වා මේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා දුවේ පුතේ. එහෙනම් බලන්න මේ රූප දිහා බලනකොට මේ බලන්න මිනුම් කටයුතු කරනවා. එතකොට මෙවැනි උපකරණ ඔබ දැකලා ඇති. තෙපාවක් මත නේද පුතේ මේ පාද තුනක් සහිත මේ ට්‍රයිපෝඩ් එකක් තුල මේ උපකරණ සවි කරලා තියෙනවා. උපකරණ ස්ථාවරව සවි කරලා තියෙනවා දරුවනේ. එතකොට මේ බලන්න මේ රිටක් ස්ටාෆ් එකක් පෙළ ගැන්වුම් රිටි කියලා අපි අහලා තියෙනවා නේද? රිටි කියලා අහලා තියෙනවා අපි. රයිට් මට්ටම් යස්ටි කියලා ඔබ අහලා ඇති. නිකන් ඔබ දැකලා ඇති. දැනට ඔබ සරලවම බලන්න අඳුර ගන්න ඔබ මේ වගේ දේවල් දැකලා තියෙනවද කියලා. ඉස්සරහට මේ පාඩමේ මෙව්වත් එක තමයි අපි වැඩ කරන්න. ඊටාම සරලයි දරුවනේ. දරුවන්ට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඊටාම සරලයි. බොහෝම අවබෝධයෙන් කරන්නයි අවශ්‍ය වෙන්නේ. ඔබ අවබෝධයෙන් අපිත් එක්ක මේ ගමන එන්න දරුවනේ. එතකොට ඔබට මේ පාඩම සම්පූර්ණයෙන් මේ පාඩම ආශ්‍රිතව විභාගයේදී අහන සියලුම ගැටලු වලට ඔබට පිළිතුරු සපයන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ පාඩම අපිත් එක්ක සාර්ථකව ඉගෙන ගත්තොත් දරුවනේ අපිත් එක්ක සාර්ථකව සම්බන්ධලා මේ පාඩම ඉගෙන ගන්න. ඔබට බිම්මෙනුම කියන්නේ මේ විශේෂයෙන්ම විෂය නිර්දේශය තුල තියෙන රසවත්ම පාඩම බවට පත් කරගන්න පුළුවන් දරුවනේ. ඇත්තටම රසවත්ම පාඩම. ඔබේ ජීවිතයට වඩාත්ම වැදගත් වෙන. ඔබේ අනාගතයට ඉතාමත්ම වැදගත් විෂයක් විදිහට මේ බිම්මෙනුම විෂය හඳුන්වන්න පුළුවන් දරුවනේ. ඇත්තටම මේ සර්වියන් ලෙවලින් කියලා කියනවා අපි බිම්මෙනුම සහ මට්ටම් ගැනීමේ ක්‍රියාවලි දරුවනේ එදිනෙදා ජීවිතයට වගේම ඉදිකිරීම් කටයුතු ඉංජිනේරුමේ කටයුතු ඕනෑම ඉංජිනේරුමේ කටයුත්තක් සඳහා දරුවනේ අපිට අත්‍යවශ්‍යම දෙයක්. මේ ශාස්ත්‍රයේ ඊටාම පුළුල් ඊටාම ආකර්ශනීය ශාස්ත්‍රයක් විදිහට දරුවනේ තියෙන්නේ. ඉතින් ඔබ කැමැත්තක් ඇති බොහොම මේ දේවල් ඉගෙන ගන්න. කොහොමද මේ දේවල් ඉගෙනගෙන අපි පිළිතුරු ලියන්නේ? විශේෂයෙන්ම ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේ අපි මොනවද මේකෙදි ඉගෙන ගන්න ඕනේ? කොහොමද නිවැරදි ආකාරයෙන් මේ උපකරණ ස්ථාපිත කරන්නේ? ඒ උපකරණ භාවිතා කරලා මිනුම් ලබා ගන්නේ කොහොමද? එතකොට විශේෂයෙන්ම බිම්මැණීමේදී මොකද්ද කෙරෙන්නේ? තව කිව්වේ නෑ නේද මේ සරල ඔබට අදහසක් දෙනවා. ඔබ මේ පාඩමට එකතු කරගන්න. එතකොට ඔබ හොඳට මේ පාඩමට එකතු වෙන්න මේක උකහා ගන්න. මේ කරුණ ඔබට අවබෝධ කරගන්න ධාරණය කරගන්න පහසු ආකාරයට තමයි දුවේ පුතේ මේ දේවල් අපි මුලින් සාකච්ඡා කරන්නේ. ක්‍රමානුකූලව අතීතයේ සිට මේ දක්වා මේක බිම්මැණුම කියන සංකල්පයේ බිම්මැණුම ක්‍රියාවලිය විකාශනය වෙලා තියෙනවා. එහෙනම් මේක අතීතයේත් තියලා තියෙනවා. අදත් තියෙනවා අනාගතයටත් තියෙන දෙයක්. තව නවීකරණය වෙනවා. තව නවීන තාක්ෂණික අධිතාක්ෂණික උපකරණ එනවා නිෂ්පාදනය කරනවා. ඉතින් විශේෂයෙන්ම දරුවනේ කාලයත් එක්ක ලොකු ශ්‍රමයක් කැපවීමක් කළා අතීතයේ අපේ මුතුන් මිත්තෝ මේ දේවල් අපිට ගෙනල්ලා දීලා අපිට ඇති කරලා දීලා තියෙනවා ඉදි කරලා දීලා තියෙනවා. ඉතින් අපි අද අධිතාක්ෂණීය භාවිතා කළා මහන්සියෙන් තොරව ඊටාම ඉක්මනින් අපිට මේ මිනුම් ලබා ගන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේද තියෙනවා. ඉතින් දරුවනේ තවමත් ඒ අතීතයේ භාවිතා කරපු සමහර මිනුම් ක්‍රම බැහැර වෙලා තියෙනවා දරුවනේ. ඒ වගේ තිබුණු අඩුපාඩු නිසා, ඒ වගේ තිබ්බ ගැටලු නිසා දැන් අලුත් ක්‍රමානුකූලව නවීන තාක්ෂණික උපකරණ අපිට අවශ්‍ය කරන මිනුම් ලබා ගැනීම සඳහා දරුවනේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් වැඩ පහසු කරලා තියෙනවා
කාර්යක්ෂමව මේ වැඩ කරගන්න පුළුවන් ආකාරයේ නවීන තාක්ෂණික මිනුම් උපකරණ දරුවනේ මේ වෙනකොට බිහි වෙලා නිෂ්පාදනය කරලා තියෙනවා. හොඳයි දීපුතේ නම් මම හිතන්නේ ඔබට මෙවැනි දසුනක් ඔබ අනිවාර්යයෙන්ම දැකලා ඇති. ඔබ පාරේ ගමන් කරනකොට ඔබ බස් රථයක ගියත් ඔබ ඔබේ පුද්ගලික වාහනයක ගියත් පයින් ගියත් ඔබ දැකලා ඇති. සමහරට ඔබ කිට්ටු වෙලා ඔබ බලලත් ඇති මෙහෙම දෙයක්. BST කරන දරුවෙක් විදිහට, ටෙක්නොලොජි කරන දරුවෙක් විදිහට ඔබ තාක්ෂණ වේදේ විෂය ධාරාව හදාරන දුවෙක් පුතෙක් විදිහට ඔබ අනිවාර්යෙන් බලලා ඇති. බලන්න ඉල්ලගෙන ගිහිල්ලා යනකොට. මොකද මේ පාසල් වලත් මේ උපකරණ තියෙනවා දරුවනේ. මේ මිනුම් උපකරණ ගත්තාම මේ උපකරණයෙන් මොකද්ද කරන්නේ? ගිහිල්ලා අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කියලා දෙනවා. ඔබ යනකොට ඔබට බොහොම ප්‍රවේශමෙන් මේ දේවල් එක්ක කටයුතු කරගන්න පුළුවන්. අහලා බලලා කොතනක හරි උපකරණයක් දැක්කොත් ඔබ මේ විෂය කරන දරුවෙක් කියලා ඔබට පුළුවන් මේක බලන්න ගිහිල්ලා උපකරණය නිරීක්ෂණය කරලා බලන්න. රයිට් චුට්ටක් බලන්න පුළුවන් කෙටි වේලාවක් අරගෙන. නමුත් පාසලේදී ඔබට මේ අවශ්‍ය උපකරණ සඳහා ප්‍රායෝගික පරීක්ෂණ කෙරෙනවා දරුවනේ. ඒක නිසා ඔබට નિયમિતව කොහොමද මේ උපකරණය හසුරුවන්නේ? මොකද්ද මේ උපකරණය? ඉතින් මේ දේවල් බලලා ඔබ හුරු පුහුණු වෙන්න ඕනේ දරුවනේ. ඉතින් ඒකයි මම මුලින්ම කිව්වේ මේක ප්‍රායෝගික විෂයක් විශේෂයෙන්ම ගැහැණු ළමයි පිරිමි ළමයි ભેදයක් නැතුව දරුවන්ට හොඳට කරන්න පුළුවන්. බොහොම ආසාවෙන් ජොලියේ විනෝදයෙන් කරන්න පුළුවන් විෂය ධාරාවක් තමයි දරුවනේ මේ උසස් පෙළ තාක්ෂණ වේදේ විෂය ධාරාව කියන්නේ. ඒ විෂය ධාරාවනේ දුවේ පුතේ විශේෂයෙන්ම අති විශේෂයි අති විශිෂ්ටයි මේ විෂය ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව. ඔබට සියලුම කටයුතු ඔබට අවශ්‍ය කරගන්න පුළුවන් දේවල් මේ විෂය හරහා දරුවනේ ලොකු ගමනක් යන්න පුළුවන්. ලොකු ඉහළ රැකියාව වෙළඳපොළක් තියෙනවා ලෝකයේ දරුවනේ. ලංකාවේ වගේම ලෝකයේ ලොකු ඉල්ලුමක් තියෙන විශේෂ ශාස්ත්‍රයක් විදියට මේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාව විශේෂම ජෛව තාක්ෂණය කියන විෂය අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ අපි බලමු. රයිට් තව ටිකක් බලමු ඉදිරියට යන් අපි. මේ බලන්න දරුවනේ. මට්ටම් යෂ්ටියක් නේද? බලන්න මේ ඔච්චලව බලන්න අපි මේවා ක්‍රමානුකූලව මේ උගන්වනවා කියලා දෙනවා ඔබට. මේ උපකරණ මොනවද? ඒවට ලෙවල් උපකරණ කියලා කියනවා එක එක නේද? ස්ටේඩියා උපකරණය කියලා කියනවා එක එක උපකරණ ගැන ඔබ අහලා ඇති. ඔබ පාසලේ මේ පාඩම ඉගෙනගෙන තියෙනවා නම් ඔබ දැකලා ඇති. ඔබ දැනටවත් මේ වගේ නම් දන්නවා. මට්ටම් යෂ්ටිය, ස්ටේඩියා උපකරණය, මිනුම් පටි, තියඩොලයිට්ටුව, EDM උපකරණය නේද? දුර මැනීම සඳහා මේ යොදාගන්න මිනුම් ඒගොල්ලෝ මිනුම් රෝදය රයිට් එක එක විවිධ උපකරණ ගැන ඔබ මේ පාඩමේදී අහලා ඉගෙනගෙන ඇති. අපි ක්‍රමානුකූලව බලමු දරුවනේ කොහොමද මේ උපකරණ හසුරුවන්නේ, ක්‍රියාත්මක කරන ඒ වගේන් මිනුම් ගන්න කොහොමද පාඨාංක ලබා ගන්න, ඒවා කොහොමද අපිට මොන මොන උවමනාවන් සඳහාද යොදාගන්නේ අපි කියන එක ක්‍රමානුකූලව අපි බලමු දරුවනේ කලබල නැතුව. මේ බලන්න දරුවනේ මේ මෙතනත් මේ මාර්ග කොටසක් විශේෂයෙන්ම අධිවේගී මාර්ග කොටසක් වගේ පේන්නේ නේද? මාර්ග කොටසක් මේ ඉදි කරන තැනක බලන්න මේ මිනුමක් ලබා ගන්නවා. අවශ්‍ය මිනුම් ලබා ගැනීමක් කරනවා. මෙන්න මේ රූපයේත් බලන්න මේ පුද්ගලයෙක් ඉන්නවා. මෙතන මේ ස්ටාෆ් එකක් තියෙනවා. මට්ටම් යෂ්ටියක් වගේ එකක් තියෙනවා. එයාගේ අතේ තව අර පෙළ ගැන්නුම් රිටි දෙකක් වගේ නේද? පෙළ ගැන්නුම් කරන්නේ අර මායිම් වල අපි හිටවන්නේ ස්ථාපිත කරන්නේ පෙළ ගැන්වීම රිටි වගේ අර මායිම් වලට අල්ලපුවාම මිනුම් ගන්න වගේ නිකන් එහෙම අදහසක් එන රූප ටිකක් තියෙන්නේ. මං හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි දුවේ පුතේ. රයිට්? හරි. ක්‍රමානුකූලව බලමු. මං හිතන්නේ මේ මෙවැනි දේවල් ඔබ නිරීක්ෂණය කළා ඇති. ඔබ දැකලා ඇති. ඉතින් ඔබට කුතුහලයක් ඇති. ඔබට බොහොම ආසාවක් ඇති. කොහොමද ගිහිල්ලා අහන්නත් හිතෙනවා නේ. ගිහිල්ලා අහලා බලන්නත් හිතෙනවා කොහොමද කරන්න කියලා. අපි බලමු දුවේ පුතේ. ඔබට මේ දේවල් ගැන කියලා දෙනවා. ඒකයි අපි මේ පාඩමෙන් කරන්නේ. රයිට්. ඉදිරියට යමු. බලන්න තවත් එවැනි උපකරණ ඔබ විවිධ ආකාරයට මේ උපකරණ දැකලා ඇති. මේ වාගේ මට්ටම් යෂ්ටි මේ වාගේ උපකරණ විශේෂයෙන් අධිතාක්ෂණික උපකරණ රයිට් මේ උපකරණ සියලුම දේවල් ගැන අපි මේ පාඩමේදී ඔබත් එක්ක කතා කරනවා. බොහෝම ක්‍රමානුකූලව පිළිවෙලට විශේෂයෙන්ම අපි මේ පාඩම ඔබත් එක්ක බෙදා හදා ගන්නවා සාර්ථකව. හොඳයි. රයිට්. මේ බලන්න. උපකරණයකින් බලනවා මෙතන බලන්න මේ මිනුමක් තියෙනවා නේද? ෆෙග් එකක් තියෙනවා මේ හරියට මේ සිරස්තු මේ දණ්ඩ නේද? යෂ්ටිය සිරස් වල්ලන් ඉන්නවා මේගොල්ලෝ. මේ පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. උපකරණයේ ගාව ඉන්ස්ට්‍රුමන්ට් මෑන් කෙනෙක් ඉන්නවා. රොඩ් එක ගාව රොඩ් මෑන් කෙනෙක් ඉන්නවා නේද දරුවනේ? මේ උපකරණේ නිකන් දුරේක්ෂයක් වගේ එකක් පේනවා නේද? ඒකෙන් මේ ස්ටාෆ් එක දිහා යෂ්ටිය දිහා මට්ටම් යෂ්ටිය දිහා නේද බලනවා. එතකොට එතන මේ පාඨාංකයක් වගේ සඳහන් වෙලා තියෙනවා නේද දරුවනේ? ඒක කියවන අවස්ථාවක් බලනවා වගේ නේද? ස්ටාෆ් එකක් මෙතනක් තියෙනවා මේ බලන්න. මෙතන මේ horizontal line of sight කියලා තියෙනවා.
right right back side එකක් foresight එකක් කියලා තියෙනවානේ පෙර දැක්මක් පසු දැක්මක් කියලා වගේ එකක් තියෙනවා මේ බලන්න නිකන් මේ පොළොව වගේ නේද දරුවනේ පොළොව දැන් පොළොව හැමතැනම සමතලා නැහැ නේ එකම විදිහකට නැහැ නේ දරුවනේ භූ විෂමතාවයේ තියෙනවානේ සමතලා තැන් තියෙනවා පොඩ්ඩක් නේද භූ විෂමතාවයන් තියෙනවා එකම විදිහකට නෑ ඉතින් මේ බලන්න පොළොව මත යම් කිසි ලක්ෂ දෙකක් වගේ නේද නිකන් අපි බලමු මේ දෙන්න නිකන් ලක්ෂ දෙකක් වගේ තියෙනවා නිකන් අපි ඕගොල්ලෝ හිතුවොත් නිකන් අපි මේ බලන්න මේ ලක්ෂ දෙකක් පොළොව මත පිහිටි ලක්ෂ දෙකක් වගේ මේ A B කියලා වගේ නිකන් අපි සලකුණු කරමුනේ ඒ ලක්ෂ දෙක අතර හරි මැද ස්ථානයක බලන්නකො උපකරණයක් ස්ථාපිත කරලා ලෙවල් කියලා තියෙනවා නේද දරුවනේ ලෙවල් මැෂින් එකක් වගේ දෙයක් නේද ඈ ඩම්පි ලෙවල් එක කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා ඔටෝ ලෙවල් එක කියලා අහලා තියෙනවා දරුවනේ මේ ලෙවල් උපකරණ මට්ටම් උපකරණ බලන්නකො තෙපාවක් මත ට්‍රයිපෝඩ් එකක් මත මේ රඳවලා ලෙවල් කරලා තියෙනවා ඊට පස්සේ මේ පැත්තට මේ බලන්නකො හොරිසොන්ටල් ලයින් තිරස් රේඛාව vertical line සිරස් රේඛා කියලා අහලා තියෙනවා ඔයගොල්ලෝ පසු දැක්ම පෙර දැක්ම කියන ඒවා අහලා තියෙනවා නේද දරුවනේ ඉතින් මේ බලන්න right ඉතින් එවැනි දේවල් ඔබ අහලා තියෙනවා දැකලා අහලා තියෙනවා නේද ඉගෙනගෙන තියෙනවා right ක්‍රමානුකූලව බලමු දරුවනේ අපි ඉදිරියට කොහොමද මේවා කතා කරන්න කියන එක සම්බන්ධයෙන් දැන් මොකුත් ඔබ දැම්ම ලියන්න එපා අපි පටන් ගන්නවා ලියන්න පාඩම කියලා දෙන්න පටන් ගන්නකොට right මේ මුලින්ම කරන්නේ ඔබට මේ පාඩමට ඔබව අනුගත කරගන්න පාඩමට ඔබව ග්‍රහණය කරගන්න අවශ්‍ය ඔබට අවශ්‍ය කරන පසුබිම හදලා දෙන්න දරුවනේ මේ දේවල් දැකපුවාම විශේෂයෙන්ම මොකද මේක ප්‍රායෝගික විෂයක් දරුවනේ ප්‍රායෝගික විෂයක් මේක ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත විෂයක් මේක ඉතින් ඒකදී අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ උපකරණ පිළිබඳව මේ පුළුල් ප්‍රායෝගික දැනුමක් ප්‍රායෝගික දැනුමත් එක්ක තමයි මේ න්‍යායික දැනුම තියරිටික සිද්ධාන්ත කරුණු ඔබ ඉගෙන ගන්න ඕනේ ප්‍රායෝගිකව මේ උපකරණ ඔබ හරියට අත්හදා බලලා ඒ උපකරණ අල්ලලා උපකරණ සකස් කරලා උපකරණ මට්ටම් කරලා හරියට උපකරණ සවි කරලා බොහෝම ප්‍රවේශමෙන් කරන්න ඕනේ ඊටාම මිලාදික උපකරණ මේවා ඒ නිසා පාසලේ වුණත් ඔබ කොහේ හරි ප්‍රායෝගික පරීක්ෂණ ගියපු තැනක වුණත් ප්‍රැක්ටිකල් ක්ලාස් එකක දුන්නත් දරුවනේ ඔබට මේවා ඔබ සජීවීව මේ දේවල් කරනකොට ලයිව් ඉතින් ඔබ මේක ඊටාම බොහෝම ප්‍රවේශමෙන් කරන්න ඕනේ ඉස්සෙල්ලා මේ උපදෙස් කියවලා එහෙම තමයි කරන්න ඕන රයිට් ඉතින් ඒකෙදි ඔබට ඔබ පුනා බලය ඇති මෙවැනි ප්‍රායෝගික පරීක්ෂණ ඔබ කරන්න මේ උපකරණත් එක්ක වැඩ කරන්න බොහෝම ආසාවෙන් ඇති ඉතින් දරුවනේ අපි කරන ඕනෑම ක්‍රියාවලියක් සඳහා අපි ඊදී බොහොම ආසාවෙන් කැපවීමෙන් උනන්දුවෙන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ඔබේ කැමැති ශාස්ත්‍රය තුල ඔබට දිගු ගමනක් යන්න පුළුවන් එහෙනම් හොඳයි පුතේ අපි ආරම්භ කරමු හරි බලන්න දරුවනේ ඔබත් ආසාවෙන් බලාගෙන ඇති මෙහෙම උපකරණයකින් බලලා මිනුමක් බලන්න ඔබ බලලා තියෙනවද කියලා පාසලේදී හෝ මේ පාරක මේ මිනුම් ගන්න අවස්ථාවක ගිහිලා පොඩ්ඩක් බලන්න චුට්ටක් බලන්න ඔබ මේ උසස් පෙළ තාක්ෂණ වේදී විෂය හදාරන දරුවෙක් කියලා පොඩ්ඩක් බලන්නද කියලා බලන්න උපකරණයෙන් බලන්න මොනවද පේන්නේ කියලා ඉස්සෙල්ලා බලලා අඳුර ගන්න දුවේ පුතේ ඔබ බලන්න ඔබ මේ ජංගම දුරකථනයේ ඔබට ස්මාර්ට්ෆෝන් එකක් ඔබ අතේ තියෙනවා නම් ටැබ් එකක් නැත්නම් ලැප්ටොප් පරිගණකයක් ඔබ අතේ තියෙනවා නම් බලන්න මේ උපකරණය අපි ටික දවසක් අපි මේ පාවිච්චි කරලා බලනකොට අපිට මේකේ ඕනම වැඩක් කරන්න පුළුවන් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයේ ඔබේ මොබයිල් ෆෝන් එකේ ඔබ මොනතරම් වැඩ දන්නවද කියන්නකෝ ඔබ මොනතරම් දේවල් ඒක හසුරුවලා පාවිච්චි කරලා දින කීපයක් ඒක අපි පාවිච්චි කරමු ටික දවසක් පාවිච්චි කරපුවම ඊටාම හොඳට ඒ උපකරණය කරන්න පුළුවන් කටයුතු අවශ්‍ය දේවල් අපිට කරන්න පුළුවන් ඔබේ ජංගම දුරකථනයේ බලන්න ඔබ භාවිතා කරන උපකරණ ඔබ ගාව තියෙන දේවල් පුද්ගලිකව ඔබ ගාව තියෙන උපකරණ ඔබ මොනතරම් හොඳින් හසුරුවනවද කියලා ඒ වගේ තමයි දරුවනේ හැම උපකරණයක්ම ඒ තියෙන පිළිවෙලට දරුවනේ අපිට ඒ පාවිච්චි කරපුවාම කිසි ප්‍රශ්නයක් නැහැ බය වෙන්න එපා මේ උපකරණ දැක්කහම මේ උපකරණ පො දන්නේ අපි නෑ දරුවනේ ඉතින් ක්‍රමානුකූලව මේක ඉගෙන ගත්තොත් ඔබ හරියට නියමාකාරයෙන් ඉගෙන ගන්නවා කියන්නේ ඔබට ඒක හරියට මේ ආශ්‍රිතව සිදු කරන ක්‍රියාකාරකම් බොහොම හොඳින් මනවින් කරන්න පුළුවන් ඒ නිසා බය වෙන්න එපා දරුවනේ උපකරණ දැක්කම බයයි මේවට අපි කියලා නැහැ මේවා මේ උපකරණ තුලින් දරුවනේ මේ මිනුම් ලබා ගැනීම සඳහා අවශ්‍ය මිනුම් ලබා ගැනීම සඳහා අපිට මේ උපකරණ නියමාකාරයෙන් භාවිතා කරන දැනුම ඔබට තියෙන්න ඕනේ දරුවනේ. විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණ වලදී අහනවා මේ උපකරණ වල කොටස් නම් කරන්න ඕනේ. එතකොට මේ උපකරණයෙන් මිනුම් ලබා ගන්න ආකාරය ඔබ දැනගන්න ඕනේ විශේෂයෙන්ම මේක ලෙවල් උපකරණයක් තියෙන්නේ. උපකරණයේ මේ තෙපාව මත ස්ථාපිත කරලා දරුවනේ මට්ටම් ලෙවල් කරගන්න ඕනේ. හරියට මේ පාද හරියට ස්ක්‍රූ මගින් මට්ටම් කිරීමේ සීරු මාරු තියෙන දරුවනේ ඒවා කරලා ඒ මට්ටම් බබල් එකක් තියෙනවා. ඒ විදිහට හරියටම
ලෙවල් කරගන්න ඕනේ, උපකරණේ මට්ටම් කරගන්න ඕනේ. ඉතින් ඉදිරියේදී අපි ඉස්සරහට කතා කරලා ඔබට කියලා දෙනවා කොහොමද උපකරණ නියමාකාරයෙන් මට්ටම් කරන්නේ, ලෙවල් කරගන්නේ. ඊට පස්සේ මිනුම් ලබා ගන්නේ කොහොමද? උපකරණේ ස්ථාන වලට අරන් ගිහලා කියන එක ගැන කතා කරනවා. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි පාඩමේ මේ මූලික පළවෙනි කොටසෙන් දුවේ පුතේ අපි බලමු මොනවද මේ බිම් මැනුම කියලා කියන්නේ? මොනවද බිම් මැනුමේදී මොන වගේ මිනුම්ද අපිට ලබා ගන්න අවශ්‍ය වෙන්නේ? මොනවද බිම් මැනුමේ භාවිතයන්? බිම් මැනුම් ක්‍රියාවලිය වැදගත් වෙන්නේ මොන වගේ වැඩවලටද? අපිට ජෛව පද්ධති තාක්ෂණවේදීයි බිම් මැනුම් වැදගත් වෙන කියන එක ගැන අපි මුල සිට දරුවනේ ක්‍රමානුකූලව ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සූදානම්. ඉතින් අපිත් සූදානම් වැඩේ පටන් අරන් ඔබත් එක්ක කරගෙන යන්න. රයිට්. හොඳයි දුවේ පුතේ. බලමු. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නිර්මාණය වී ඇති ස්වභාවිකව නිර්මාණය වෙච්ච දේවල් දරුවනේ. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නිර්මාණය වී ඇති බලන්නකෝ එතන ෂෝක් වචනයක් තියෙනවා. මොකද්ද? ස්වභාවික. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නම් ඒක ස්වභාවික දෙයක්. නැචරල් දෙයක්. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නිර්මාණය වී ඇති ස්වභාවිකව ඇති වස්තු පිළිබඳවද මොනවද මේ ස්වභාවිකව තියෙන වස්තු? ස්වභාවිකව තියෙන වස්තු පර්වත තියෙන්න පුළුවන් දරුවනේ, විශාල වෘක්ෂ තියෙන්න පුළුවන්, විශාල පර්වත තියෙන්න පුළුවන්, ගංගා ස්වභාවික නිර්මාණ වෙච්ච දොළ පහරවල් දරුවනේ, ස්වභාවිකව නිර්මාණ වෙච්ච දේවල්. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ස්වභාව ධර්මයේ නිර්මාණයන් දරුවනේ. රයිට්? එතකොට තව මොනවද? මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නිර්මාණය වුණු ස්වභාවික වැති වස්තු පිළිබඳවද මිනිසා විසින් පොළොව මත ඉදි කරන ලද ඉංජිනේරුමය නිර්මාණ පිළිබඳවද අන්න බලන්න දරුවනි. මිනිසා විසින් පොළොව මත ඉදි කරන ලද ඉංජිනේරුමය නිර්මාණයන් දරුවනේ ගොඩනැගිලි, මම්මාවත්, අධිවේගී මාර්ග, මහා මාර්ග, වැව්, ජලාශ, විශාල ජල ටැංකි, කුළුණු උස් ගොඩනැගිලි, ඒ වගේම කෘෂිකාර්මික ගොවිපළවල්, වගාබිම් අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. නගර සැලසුම් කරලා තියෙනවා දරුවනේ. අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන් මිනිසාගේ මැදිහත් වීමෙන් මිනිසා විසින් සිදු කරන ලද පොළොව මත ඉදි කරන ලද ඉංජිනේරුමේ ක්‍රියාවලිය. විදිහට අපිට සලකන්න පුළුවන්. බලමු. ඉංජිනේරුමය නිර්මාණ පිළිබඳවද නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සඳහා ස්වභාවික වෘක්ෂලතාදීන්, විශාල ගස්, පර්වත, ගංගා, ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන ගංගා, දිය එළි, මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නිර්මාණය වෙච්ච දේවල්, වස්තුන් තියෙන ස්වභාවික වස්තුන්. ඒ වගේම මිනිසාගේ මැදිහත් වීමකින් මිනිසා විසින් පොළොව මත ස්ථාපිත කරන ඉදි කරන ලද ඉංජිනේරුමේ ක්‍රියාවලින් අපි කලින් සඳහන් කළා වගේ පිරමිඩ, ලෝකයේ ගත්තොත් පිරමිඩ, ඉදිකිරීම් චීන මහා ප්‍රාකාරයේ විශාල ප්‍රාකාර, අහස උසට දිවෙන දාගැබ්, මන්දිර, මහා මාර්ග, අධිවේගී මාර්ග වගේ දේවල්. ඉතින් දරුවනේ මෙන්න මේ දේවල් පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට විශේෂයෙන්ම මේ මිනිසා විසින් නිර්මාණය කරන ලද නිර්මිත වගේම මේ ස්වභාවික පිහිටීම්, ස්වභාවිකව ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය වෙලා තියෙන වස්තුන්ගේ පිහිටීම පිළිබඳව අපිට ඒවායේ දිශානතිය සම්බන්ධ, ඒවායේ විශාලත්වයේ සම්බන්ධයෙන් අපිට දරුවනේ තොරතුරු දැනගන්න අවශ්‍ය වෙනවා. ඒ දේවල් සමග කටයුතු කරනකොට, ඒ පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිට අදහසක් ලබා ගන්න ඕනේ ඒවායේ ප්‍රමාණය, විශාලත්වය, ඒවා පිහිටලා තියෙන ආකාරය, ඒවායේ පිහිටීම ළමයි සම්බන්ධව අපි දැනුවත් වෙන්න ඕනේ. එහෙනම් දරුවනේ මේ කියපු මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නිර්මාණය වෙලා තියෙන ස්වභාවිකව තියෙන වස්තුව වගේම මිනිසා විසින් පොළොව මත ඉදි කරන ලද ඉංජිනේරුමය නිර්මාණ පිළිබඳවත් අපිට නිවැරදි අවබෝධයක් ලබා ගන්න නම් දරුවනේ අපි ඒ වගේ පිහිටීම, ඒ වගේම විශාලත්වය සහ දිශානතිය කියන මේ දේවල් සටහන් වෙලා තොරතුරු අන්තර්ගත ඇතුළත් සිතියමක්
සිතියම් සහ බිම් සැලසුම් අත්‍යවශ්‍ය වෙනවා. සිතියමක් දිහා බලලා අපි කියනවා මේකෙන් මෙන්න මේ පිහිටීම ගැන අපිට ගාලා කියනවා. Google Map එක ඔබ ෆෝන් එක ස්මාර්ට් ජංගම දුරකථනය අරගෙන ටක් ගාලා අපි ඒක Google Map එක දාගත්තාම අපිට අදාළ ඕන තැන ලොකේෂන් එකට යන්න පුළුවන්. ඒක දිහා බලාගෙන අපි තව කිලෝමීටර 5යි, තව කිලෝමීටර 4යි, තව කිලෝමීටර 2යි, කිලෝමීටර මීටර 500යි උතනින් හරවන්නවා මට. බලන්න තාක්ෂණයේ දියුණුව දරුවනේ නම් සිතියමක් දිහා බලාගෙන ඔබ මේ Google Map එක දිහා බලාගෙන ඔබට අවශ්‍ය දෙයක් ගෙදරට ගෙන්න ගන්න ඕඩර් කරන්න නේද? පීසා එකක් ගෙන්න ගන්න ඔබට. අවශ්‍ය දෙයක් ගෙදරකට ගෙන්න ගන්න අවශ්‍ය වුණොත් ඔබ ඕඩර් කරලා කියන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඒගොල්ලෝ හරියටම ලොකේෂන් එකට ඇවිල්ලා ගේට්ටුව ගාවට ගෙනල්ලා දෙනවා. එහෙනම් මැප් එකක ඉන්නේ බලන්නේ අපි Google Map එකේ ඉන්නේ දරුවනේ බලන්නේ. එහෙනම් අපිට යම් කිසි වස්තුන්ගේ විශාලත්වය, පිහිටීම, දිශානතිය වගේ දේවල් හඳුනා ගන්න, අවබෝධ කරගන්න දරුවනේ සිතියම් සහ බිම් සැලසුම් අවශ්‍ය වෙනවා. බිම් සැලසුම් සැලැස්ම ප්ලෑන් එක. ඉඩමක ප්ලෑන් එකක් තියෙනවා. මේ නිවසක් ඉදි කරලා තියෙනවා. ඒකට ප්ලෑන් එකක් තියෙනවා. විශේෂයෙන්ම භූමිය, ඉඩමේ මායිම් ඇතුළත්ව ඊතරතුරු සහිත පරිමාණයකට අඳින ලද බිම් සැලැස්මක් සහ සිතියමක් අපිට වැදගත් වෙනවා දුවේ පුතේ. එහෙනම් මෙන්න මේ තොරතුරු ලබා ගන්න අපිට මොනවද? පිහිටීම, යම් කිසි වස්තුවක පිහිටීම, වස්තුවේ විශාලත්වය සහ දිශානතිය සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා දුවේ පුතේ අපිට ඒවා අඩංගුවේ දේවල් දැක්වන සිතියම් බිම් සැලසුම් අත්‍යවශ්‍ය වෙනවා. මාර්ග සිතියමක අපිට දුර නගර අතර දුර බලා ගන්න පුළුවන් අපිට. ඒ දේවල් තොරතුරු ලබා ගැනීම සඳහා දරුවනේ එහෙනම් අපිට සිතියම් සහ බිම් සැලසුම් අත්‍යවශ්‍ය වෙනවා. ලියා ගන්න දරුවනේ ඒවා. ඒ කරුණ ඔබට ලියා ගන්න පුළුවන්. මේ දේවල් ලියා ගන්න පුළුවන් දරුවනේ එතකොට. බලන්න. නම් මෙන්න මේ සඳහා අපිට අවශ්‍ය කරන මිනුම් ලබා ගැනීමට තමයි දරුවනේ අපි බිම් මෙනුම් ශිල්ප ක්‍රම භාවිතා කරන්නේ. සරලවම පැහැදිලි ඔබට. විස්තරාත්මක විස්තරයක් අපි සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඔබට කරේ මේ දක්වා දුවේ පුතේ. මෙන්න මේ අවස්ථාවට මෙතෙන්ට එන්න. මම හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි. ඔබට මේ දේවල් ලියා ගන්න පුළුවන්. රයිට්. ක්‍රමානුකූලව පාඩම අපි කරගෙන යනවා. හොඳයි දුවේ පුතේ. රයිට්. ඔබට ලියා ගන්න පුළුවන් මේ තොරතුරු. දල අදහසක්, දල අවබෝධයක් ඔබට මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඔබ අවබෝධ කරගෙන ඉන්නේ. මේ අනුව ඔබට පුළුල් දැනුමක් මේ කොටස තුළ මේ පාඩම් ඒකකය තුළ විශේෂයෙන්ම ජෛව පද්ධති තාක්ෂණීය විද්‍යාවේ විෂය ධාරාවේ අදාළ 12 වෙනි ශ්‍රේණියට අදාළ 3 වෙනි ඒකකයයි දරුවනේ මේ අපි කතා කරන්නේ. විස්තරාත්මකව මේ 3 වෙනි ඒකකයට අදාළ සියලුම කොටස් ඔබත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කොටසින් කොටස ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දීපුත අපි බලමු. මේ බලන්න දරුවනේ මේ මැප් එකක්. මෙවැනි සිතියමක් බලන්න. තොරතුරු පිහිටීම් ඇතුළත් මේ බලන්න. පරිමාණයන් සහිතය වගේ. දිශානතිය, උතුරු දිශාව. හරි. අපි දන්නවා පොළොව මත විවිධාකාරී භූලක්ෂණ දකින්න තියෙනවා අපිට. පොළොව මත විවිධාකාරී භූලක්ෂණ දකින්න තියෙනවා දුවේ පුතේ. බලන්න මොනවද කියලා. ස්වභාවික භූලක්ෂණ අපි කතා කරපුවා. ඔබට මේක අපි කතා කරන ගමන්ම ලියා ගන්න පුළුවන් දරුවනේ. එතකොට ඔබට ලියන කොටත් අවබෝධ වෙනවා, අහගෙන ඉන්න කොටත් අවබෝධ වෙනවා. අපි කියන එක අහගෙන ඉන්න කොටත් ඔබට ඒ අවබෝධය ඔබට යනවා. ඒ වගේම ඔබ මේක ලියා ගන්න කොටත් ඔබ අපි මේ උගන්වන ගමන්, ඉගෙන ගන්න ගමන් මේක ලියා ගන්නත් අවස්ථාවක් තියෙනවා දරුවනේ. ලියා ගන්න කොටත් දෙවිදියකින් ඔබට මේ දේවල් අවබෝධ වෙනවා. ක්‍රමානුකූලව වැඩේ යනවා එතකොට. හොඳයි දීපුතේ. එහෙනම් පොළොව මත විවිධාකාරයේ භූලක්ෂණ අපිට දකින්න තියෙනවා. ඒවා අපිට මෙන්න මේ ආකාරයට වර්ග කරන්න පුළුවන් පුතේ. ස්වභාවික භූලක්ෂණ. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නිර්මාණය වෙලා තියෙන ස්වභාවික භූලක්ෂණ දුවේ පුතේ. මිනිසා මැදිහත් වීමකින් තොරව ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරන දේවල් ස්වභාවිකවම නිර්මාණය වෙච්ච දේවල් දරුවනේ. බලන්න. ස්වභාවික භූලක්ෂණ. ගංගා, ඇල, දොළ, කඳු, පර්වත, ඒ වගේම වනාන්තර අපිට ස්වභාවික භූලක්ෂණ විදියට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ
man made features කියපුවාම මිනිසා විසින් ඉදි කරන ලද ඉදිකිරීම කවුද? ගොඩනැගිලි, මහා මාර්ග, ජලාශය. ඕනතරම් උදාහරණ අපිට ගන්න පුළුවන්. අධිවේගී මාර්ග තියෙනවා ලංකාවේ නේද? විශාල උස් ගොඩනැගිලි තියෙනවා, කුළුණු තියෙනවා. හරි. ලෝක වෙළඳ මධ්‍යස්ථානය වගේ නෙළුම් කුළුණ වගේ නේද දරුවනේ ඈ ලංකාවේ තියෙන ඉදිකිරීම ඒවා මිනිසා විසින් ඉදි කරලා තියෙන දේවල්. මහා මාර්ග දක්ෂිණ අධිවේගී මාර්ගයේ තියෙනවා. රයිට්. ඒ වගේම ජලාශ වික්ටෝරියා ජලාශය වගේ ලංකාවේ තියෙන ජලාශ ඉදි කරලා තියෙන ජලාශ බහුකාර්ය යෝජනා ක්‍රමයක් නේද දරුවනේ? ජල විදුලි උත්පාදනයේ වගේම කෘෂි කාර්මික කටයුතු වල සඳහාම නේද? ඒ වගේම බහුකාර්ය යෝජනා ක්‍රමයක් වික්ටෝරියා යෝජනාව නේද දරුවනේ? වික්ටෝරියා ව්‍යාපාරය ගත්තාම නේද? රයිට්. කෘෂි කාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමට වගේම විදුලි උත්පාදනයේ ජල විදුලි බලය උත්පාදනය කර ගැනීම සඳහා නේද? ඒ බලාගාර ආශ්‍රිතව සිදු කරන ක්‍රියාකාරකම් විදිහට බහුකාර්ය යෝජනා ක්‍රමයක් ඒක. ජලාශ මිනිසා විසින් ඉදි කරන දේවල්. රයිට්. ලියා ගන්න දුවේ පුතේ. ලියා ගන්න අවස්ථාව තියෙනවා ඔබට. පාඩම අවධානයෙන් අහගෙන යන ගමන් හොඳයි. බලමු. මොකක්ද මේ පොළොව මත පිහිටි වස්තුවක පිහිටීම කියන්නේ කියලා. බලමු දරුවනේ අපි පොළොව මත පිහිටි වස්තුවක පිහිටීම කියන්නේ මොකක්ද කියලා. බලන්න. පොළොව මත පිහිටි ඕනෑම වස්තුවක පිහිටීම දරුවනේ අපිට ආකාර දෙකකින් නිරූපණය කරන්න පුළුවන්. පොළොව මත පිහිටලා තියෙන ඕනෑම වස්තුවක පිහිටීම දරුවනේ අපිට ආකාර දෙකකින් නිරූපණය කරන්න පුළුවන්. ඔබෙන් විභාගයට අහයි. පොළොව මත පිහිටි ඕනෑම වස්තුවක පිහිටීම නිරූපණය කරන ප්‍රධාන ආකාර දෙක සඳහන් කරන්න කියලා. ව්‍යුහගත මාදිලී ප්‍රශ්නයක අහන්න පුළුවන්. රයිට්. කවුද දෙන්න? මතකයි දැන් නිරපේක්ෂ පිහිටීම ඇබ්සලූට් පොසිෂන් එකයි. සාපේක්ෂ පිහිටීම රිලේටිව් පොසිෂන් එක. කවුද දෙන්න? නිරපේක්ෂ පිහිටීම ඇබ්සලූට් පොසිෂන් එකයි. දෙවනි එක්කෙනා කවුද? සාපේක්ෂ පිහිටීම. දෙවනි එක්කෙනා සාපේක්ෂ පිහිටීම. හොඳයි. ඉදිරියට යමු. බලන්න දුවේ පුතේ නිරපේක්ෂ පිහිටීම කියන්නේ මොකක්ද කියලා බලන්න. රයිට්. ඇබ්සලූට් පොසිෂන් එකක් කියන්නේ මොකක්ද කියලා බලන්න. නිකන් ලෝක බෝලයක් වගේ තියෙනව නේද? රයිට්. සමකේ වගේ පේනවා නේද? ග්‍රීනිච් මධ්‍යන රේඛාව වගේ පේනවා ඇති ඔබට. උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ වගේ පේනවා ඇති ඔබට නිකන්. රයිට්. හරි. බලමු චුට්ටක් ඉස්සරහට ගිහලා තව. සමකයේ එක් අක්ෂයේ ලෙසද උපේ සමකය එක් අක්ෂයේ විදිහටත් මේ බලන්න. සමකයේ එක් අක්ෂයේ විදිහටත් අපි ගත්තොත් right x අක්ෂය y අක්ෂය සමකය x අක්ෂයේ විදිහටත් ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව y අක්ෂයේ ලෙසද බලන්න. ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව y අක්ෂයේ විදිහට ග්‍රීනිච් මධ්‍යන රේඛාව තමයි y අක්ෂයේ විදිහට ගන්නෙ. සමකය x අක්ෂයේ ලෙසත් ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව y අක්ෂයේ ලෙසත් පැහැදිලි. යොදා ගනිමින් සලකනු ලබන ඛණ්ඩාංක පද්ධතියක් උපයෝගී කරගනිමින් x ඛණ්ඩාංකයේ x ඛණ්ඩාංකයේ y ඛණ්ඩාංකයේ විදිහට බලන්න. එහෙනම් සමකය x අක්ෂයේ විදිහටත් දරුවනේ ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව y අක්ෂයේ විදිහටත් යොදා ගනිමින් සලකනු ලබන මොකද්ද? කවුද? ඛණ්ඩාංක පද්ධතියක්. ඛණ්ඩාංක පද්ධතියක් භාවිතයෙන් උපයෝගී කරගෙන දරුවනේ යම්කිසි ස්ථානයක පිහිටීම කොහොමද? අක්ෂාංශ හා දේශාංශ මගින් අපි නිරූපණය කරනවා නම් ඒක තමයි අපි නිරපේක්ෂ පිහිටීම කියලා කියන්නේ. නිරපේක්ෂ පිහිටීම කියලා කියන්නේ. පැහැදිලි. බලන්න ආයෙත් සමකයේ x අක්ෂයේ විදිහටත් ග්‍රීනිච් මධ්‍යන රේඛාව y අක්ෂයේ විදිහටත් දුවේ පුතේ යොදාගෙන අපි සලකනු ලබන
ඛණ්ඩාංක පද්ධතියක් උපයෝගී කරගෙන ඛණ්ඩාංක පද්ධතියක් භාවිතා කරලා දරුවනේ අපි යම් කිසි ස්ථානයක පිහිටීම යම් කිසි ස්ථානයක පිහිටීම අක්ෂාංශ සහ දේශාංශ මගින් නිරූපණය කිරීම තමයි දරුවනේ නිරපේක්ෂ පිහිටීම සෙවීමේදී සිදු කරන්නේ. රයිට්, සටහන් කරගන්න පුළුවන් ඔබට ඒක පැහැදිලිව. හරි. ඉදිරියට යමු අපි. මේකෙදි දරුවනේ රයිට් මේ විශේෂයෙන්ම මේ කෝණ දේශාංශ කෝණ අක්ෂාංශ කෝණ ගැන කතා කරනවා. කෝණ ගැන කතා කරද්දී දරුවනේ මේ කෝණ සෙවීම සඳහා සාමාන්‍යයෙන් බිම් මැලීමේ ක්‍රියාවලිය යොදා ගන්න නැහැ. මේ විශේෂයෙන්ම අපි මෙන්න මේකෙදි විශේෂයෙන්ම නිරපේක්ෂ පිහිටීමේ ක්‍රියාවලියේදී විශේෂයෙන්ම අක්ෂාංශ සහ දේශාංශ මගින් නිරූපණය කිරීමයි නිරපේක්ෂ පිහිටීම සෙවීම සිදු කරන්නේ. මෙතනදී දුවේ පුතේ අපි මේ කෝණ මැනීම් කටයුතු සිදු කරන්නේ නැහැ. මෙතනදී එහෙනම් සාමාන්‍ය බිම් මැනුම් ක්‍රියාවලියක් යොදා ගන්නත් බඩ. මෙම කෝණ සෙවීම සඳහා සාමාන්‍ය බිම් මැනුම් ක්‍රියාවලියක් යොදාගත නොහැක. මොනවද මේකදී අපි මේ කියන කෝණ පිහිටීම් මේ කෝණ හොයාගන්නේවා? අහසේ පිහිටෙන කිසියම් නිශ්චිත තරුවක් ග්‍රහ වස්තුවක් වෙන්න පුළුවන්. අහසේ තියෙන නිශ්චිත තාරකාවක් වෙන්න පුළුවන් දරුවනේ. එහෙම නැත්නම් තරුවකට එහෙම නැත්නම් සූර්යාට මනින ලද මොකද්ද? සිරස් කෝණවල අගය රයිට් භාවිතයෙන් සහ ගණනය කිරීම මගින් තමයි අදාළ ලක්ෂයන්හි කවුද මෙන්න මේ අක්ෂාංශ සහ දේශාංශ ගණනය කිරීම සිදු කරන්නේ. අදාළ අක්ෂාංශ සහ දේශාංශ ගණනය කිරීම සිදු කරන්නේ කොහොමද? ගණනය කිරීම සිදු කරන්නේ විශේෂයෙන්ම අහසේ පිහිටන යම් නිශ්චිත තරුවක් ග්‍රහ වස්තුවක් තාරකාවකට එහෙම නැත්නම් සූර්යාට හිරුට මනින මොන කෝණයක්ද? සිරස් කෝණවල අගයන් භාවිතයෙන් සහ ඒවා ඒ අගයන් ගණනය කිරීම මගින් තමයි මේකෙදී අදාළ ලක්ෂ්‍යවල අක්ෂාංශ සහ දේශාංශ ගණනය කරන්නේ. රයිට්, ඒ ටික පැහැදිලි ඔබට. හරි. ඊළඟට දරුවනේ අපි මුලින්ම මේ කතාව කියපු දෙයක් දැන් බලන්න. දැන් අද වෙනකොට දරුවනේ අපිට මේ කිසිම දෙයක් නැතුව නිරපේක්ෂ පිහිටීම හොයාගන්නේ කොහොමද අපි? යම් කිසි ස්ථානයක පිහිටීම හොයාගන්නේ කොහොමද දරුවනේ අපි? මේ මැනීම් කටයුතු කරන්නේ නැතුව අපිට ඍජුවම හොයාගන්න පුළුවන් ක්‍රමය මොකද්ද? බලන්න දරුවනේ දුවේ පුතේ වර්තමානයේ මේ වෙනකොට අපිට යම් කිසි ස්ථානයක නිරපේක්ෂ පිහිටීම කෙලින්ම ඍජුවම බලන තාක්ෂණයේ දියුණුව දුවේ පුතේ ඍජුවම අපිට කෙලින්ම ලබා ගන්න පුළුවන් ග්ලෝබල් පොසිෂන් සිස්ටම් නැත්නම් GPS තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඔන්න තාක්ෂණය අද වෙනකොට ඇවිල්ලා තියෙන තැන පුතේ. කෝණ මැනලා ගණනය කිරීම කරලා අපිට පිහිටීම හොයාගත්තා වෙනුවට පුතේ නිරපේක්ෂ පිහිටීම හොයාගත්තා වෙනුවට දුවේ පුතේ බලන්න දැන් මේ වෙනකොට ඔයාට මේ ලොකේෂන් එක පිහිටීම ඕනෑම ස්ථානයක පිහිටීම ඔයාගේ ජංගම දුරකථනය හරහා Google Map එකෙන් සර්ච් බලා ගන්න පුළුවන් දරුවනේ සර්ච් කරගන්න පුළුවන් ඕනෑම ස්ථානයක පිහිටීම. චන්ද්‍රිකා තාක්ෂණයෙන් කක්ෂගත කරලා තියෙන සැටලයිට් හරහා අපිට මේ දේ කරගන්න පුළුවන්. ඔන්න තාක්ෂණය දිනුලා තියෙන ආකාරය. මේ දක්වා විකාශය වෙලා තියෙන ආකාරය දුවේ පුතේ. එහෙනම් බලන්න ඕනෑම ස්ථානයක අද වෙනකොට නිරපේක්ෂ පිහිටීම අපිට කෙලින්ම ඍජුවම හොයාගන්න පුළුවන් එකෙල්ලේ දරුවනේ. මොකද්ද මේ සඳහා භාවිතා කරන්නේ ග්ලෝබල් පොසිෂනින් සිස්ටම් නැත්නම් GPS තාක්ෂණය හරහා දරුවනේ අපිට හොයාගන්න පුළුවන්. GPS තාක්ෂණය. රයිට්. හොඳයි පුතේ ඉදිරියට යමු අපි. බලන්න. නිරපේක්ෂ පිහිටීම පස්සේ අපි යනවා සාපේක්ෂ පිහිටීමට දළුවනේ නැත්නම් රිලේටිව් පොසිෂන් එක බලන්න. යම් ලක්ෂයක පිහිටීම අපිට කොහොමද නිරපේක්ෂ ලෙස සිතියමක ලකුණු කරන්න අපහසු අවස්ථාවල දුවේ පුතේ. කිසියම් ලක්ෂයක පිහිටීම නිරපේක්ෂ ලෙස සිතියමක අපිට ලකුණු කරන්න බැරි වුණාම ලකුණු කරන්න බැරි අපහසු අවස්ථාවලදී දුවේ පුතේ අපි ඒ සඳහා යොදාගන්නේ සාපේක්ෂ පිහිටීම. එහෙනම්
මේකෙදි මොකද කරන්නේ? පොළොව මත පිහිටන විවිධ භූ ලක්ෂණ කාටිසියානු පද්ධතියක් මතයි නිරූපණය කරන්නේ. මොන පද්ධතියක්ද? කාටිසියානු ඛණ්ඩාංක පද්ධතියක් මත නිරූපණය කරනවා. පොළොව මත තියෙන විවිධ භූ ලක්ෂණ දුවේ පුතේ කාටිසියානු ඛණ්ඩාංක පද්ධතියක් මතයි නිරූපණය කිරීම සිදු කරන්නේ. රයිට්. එතකොට මේකෙදි තෝරාගත්ත මූල ලක්ෂයක් කරහා දුවේ පුතේ තෝරාගත් මූල ලක්ෂයක් කරහා බලන්න x අක්ෂය y අක්ෂය තෝරාගත් මූල ලක්ෂයක් කරහා x අක්ෂය හා y අක්ෂය නිර්මාණය කරලා මොකද කරන්නේ? මෙම අක්ෂවලට සාපේක්ෂව මෙන්න මේ අක්ෂවලට සාපේක්ෂව දුවේ පුතේ යම් කිසි ස්ථානයක පිහිටීම නිර්ණය කරනවා. ලෝකයේ ඕනෑම රටකට සලකපුවාම ඒ රටට උචිත සම්මත ඛණ්ඩාංක පද්ධතියක් තියෙනවා කියලා ඔබ මතක තබා ගත යුතුයි. ලෝකයේ ඕනෑම රටක් සලකුවොත් ඒ රටට උචිත ඛණ්ඩාංක පද්ධතියක් තියෙනවා කියලා ඔබ මතක තියාගන්න ඕනේ දුවේ පුතේ. ඛණ්ඩාංක පද්ධතියක් තියෙනවා කියලා ඔබ මතක තබා ගත යුතුයි. හොඳයි. මෙන්න දරුවනේ නම් අපි ශ්‍රී ලංකාව සලකමු. අපිට වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාව අපේ රට නේද? ශ්‍රී ලංකාවේ වර්තමාන සම්මත ඛණ්ඩාංක පද්ධතිය අනුව කවුද පුතේ? පිදුරු තලාගල කඳු මුදුනේ පිහිටලා තියෙන ලක්ෂයෙහි අන්න බලන්න. පිදුරු තලාගල කඳු මුදුනේ පිහිටලා තියෙන ලක්ෂයෙහි බලන්න දරුවනේ නැගෙනහිර ඛණ්ඩාංකයේ විදිහට බලන්න මීටර ලක්ෂ 5ක් සහ උතුරු ඛණ්ඩාංකය බලන්න මීටර ලක්ෂ 5ක් වෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 0.5යි ඉලක්කමයි 6. රයිට්. එහෙනම් ලංකාවේ වර්තමාන සම්මත ඛණ්ඩාංක පද්ධතිය මොකක්ද කියලා අහුවොත් දරුවනේ දුවේ පුතේ ඔබෙන් මෙන්න තියෙනවා ලංකාවේ වර්තමාන සම්මත ඛණ්ඩාංක පද්ධතියට අනුව පිදුරු තලාගල කඳු මුදුනේ පිහිටලා තියෙන ලක්ෂයක පිදුරු තලාගල කඳු මුදුනේ පිහිටලා තියෙන ලක්ෂයෙහි නැගෙනහිර ඛණ්ඩාංකයේ විදිහට දරුවනේ මේ බලන්න නැගෙනහිර ඛණ්ඩාංකයේ විදිහට මේ බලන්න මේ x අක්ෂයේ y අක්ෂයේ මේ බලන්න මේ අපි තෝරාගෙන තියෙන ස්ථානයේ මේ බලන්න දරුවනේ පිදුරු තලාගල කඳු මුදුන මේ බලන්න ක්‍රමානුකූලව බලන්න දරුවනේ නිවැරදිව අවබෝධ කරගන්න මේ බලන්න පිදුරු තලාගල කඳු මුදුනේ මේ බලන්න මේ පිහිටි ලක්ෂයේ ඛණ්ඩාංක එයා බලන්න එතකොට නැගෙනහිර ඛණ්ඩාංකයේ මීටර ලක්ෂ 5ක් ඒ වගේම බලන්න දුවේ පුතේ උතුරු ඛණ්ඩාංකයේ බලන්න දුවේ පුතේ උතුරු ඛණ්ඩාංකය මීටර ලක්ෂ 5ක් පමණ වෙනවා දරුවනේ මීටර ලක්ෂ 5ක් වෙනවා නැගෙනහිර ඛණ්ඩාංකයේ මීටර ලක්ෂ 5යි සහ උතුරු ඛණ්ඩාංකයේ මීටර ලක්ෂ 5ක් වෙනවා රයිට් ඔබට සටහන් කර ගන්න පුළුවන් බලන්න දුවේ පුතේ රයිට් ලංකාවේ වර්තමාන සම්මත ඛණ්ඩාංක පද්ධතිය හරි හොඳයි දුවේ පුතේ එහෙනම් අපි මේ කතා කරේ නිරපේක්ෂ පිහිටීම සහ සාපේක්ෂ පිහිටීම සම්බන්ධයෙන් අපි ඔබත් එක්ක කතා කරේ ඔබට අවබෝධයක් අවශ්‍යයි නිරපේක්ෂ පිහිටීම සහ සාපේක්ෂ පිහිටීම සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් අවශ්‍ය වෙනවා දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි බලමු දැන් ඊට පස්සේ මේ මහා මාර්ග ඇල මාර්ග වගේ විශාල පරිමාණ ඉදිකිරීම සිදු කරනකොට ඇත්තටම නේද දුවේ පුතේ මහා මාර්ග ගත්තාම විශාල පරිමාණයේ ඉදිකිරීම දැන් දක්ෂිණ අධිවේගී මාර්ගය ගත්තාම නේද දරුවනේ බලන්නනේ මත්තල දක්වාම තියෙනවා විශාල පරිමාණයේ ඉදිකිරීම මේවා විශාල වපසරියක් නේද එලිපෙහෙලි කරන්න වෙනවා විශාල කාර්යයක් විදිහට සිදු කරන ක්‍රියාවලිය දැන් පුත්තලම අපි ගත්තාම දැන් ලංකාවේ පාදනීය සිට පුත්තලම දක්වා ඉදි කරලා තියෙන පාර අපි ඒකට PT road කියලා කියනවා. එතකොට අපි පාදනීය ත්‍රිංකොමලී පාදනීය සිට අපි කියනවා ත්‍රිකුණාමලය දක්වා තියෙන පාර. එතකොට පුත්තලමේ සිට අනුරාධපුරය දක්වා තියෙන ඉදි කරලා තියෙන පාර අපි කියනවා මේ පාරවල් නිර්මාණය කරලා තියෙන මහා මාර්ග නිර්මාණය කරන දේවල් පුතේ විශාල පරිමාණයේ ඉංජිනේරුමේ ක්‍රියා. එතකොට දුවේ පුතේ මහා මාර්ග ඇල මාර්ග ගත්තත් එහෙමයි දරුවනේ ඇල මාර්ගත් මේ
ඉදි කරනවා විශේෂයෙන්ම මේ ඇල මාර්ග ඉදි කිරීමත් දරුවනේ වාරි ජල සම්පාදන කටයුතු සඳහා මේ ඇල මාර්ග ඉදි කිරීමත් දුවේ පුතේ අත්තටම කියනවා නම් මේ විශාල පරිමාණ ඉදි කිරීම කටයුතු එහෙනම් දරුවනේ මෙන්න මේ විශාල පරිමාණ ඉදි කිරීම කටයුතු වලදී දුවේ පුතේ මොනවද මහා මාර්ග ඇල මාර්ග වැනි විශාල පරිමාණ ඉදි කිරීම වලදී දුවේ පුතේ විශාල ප්‍රමාණයේ ඉඩම් හා මහා මාර්ග සිතියමක දැක්වීමේදී මෙන්න මේ ඛණ්ඩාංක පද්ධතිය අපි කලින් කතා කරපු ඛණ්ඩාංක පද්ධතිය ප්‍රයෝජනෙට ගන්නවා පුතේ අනිවාර්යයෙන්ම අන්න බලන්න එහෙනම් මේ ඛණ්ඩාංක පද්ධතිය ප්‍රයෝජනෙට ගන්න අවස්ථාවයි පුතේ කලින් කියපු ඛණ්ඩාංක පද්ධතිය ප්‍රයෝජනෙට ගන්න අවස්ථාවයි දී පුතේ සඳහන් කළේ මහා මාර්ග අල මාර්ග වැනි විශාල පරිමාණ ඉදි කිරීම වලදී තමයි දුවේ පුතේ මෙන්න මේ විශේෂයෙන්ම ඉඩම් වගේම මහා මාර්ග අපි සිතියමක දක්වනකොට මේ දේවල් සිතියම් ගත කිරීමේදී සිතියමක් තුල දැක්වීමේදී පුතේ අපි ඒක මෙන්න මේ ඛණ්ඩාංක පද්ධතිය ප්‍රයෝජනයට ගැනීම සිදු කරනවා පුතේ. හොඳයි පුතේ අපි මේ කොටසින් කතා කරේ ඔබට මේ අවබෝධයක් ලබා දෙන්න. පිහිටීම සාපේක්ෂ පිහිටීම සහ නිරපේක්ෂ පිහිටීම වගේම දරුවනේ මොකද්ද බිම්මැනීම් සංකල්පය කියන්නේ කියන එක සම්බන්ධයෙන් කතා කරේ. අපි ඊළඟ කොටසෙන් ඔබත් එක්ක බලාපොරොත්තු වෙන දරුවනේ මේ අදාළ බිම්මැනුම් ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරගෙන යන්න කොටස් වශයෙන්